ඉතින් අපේ දෙවියන් වහන්සේව අපි නමස්කාර කරමු. අපේ මුළු හදවතින් අපි උන්වහන්සේව ප්‍රශංසා කරමු. අපි ප්‍රථමයෙන් අපි දේව වචනේ බයිබලයේ තුල ගීතාවලිය 121 වෙනි ගීතිකාව අපි ශබ්ද නගා කියවමු. ගීතාවලිය 121 අපි අපට උපකාර පැමිණෙන්නේ අපේ ජීවමාන දෙවියන් වහන්සේගෙන්. ගීතාවලිය 121 වෙනි ගීතිකාවේ මෙසේ කියනවා: කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි, මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළව මැව් ස්වාමින්ගෙන්මය. උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙන්සේක. නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේ නොනිදනසේක. බලව ඊශ්‍රායල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදි බරවීමක්වත් නිදා ගැනීමක්වත් නැත්තේය. ස්වාමින් වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන් වහන්සේය. ස්වාමින් වහන්සේ දකුණතින් නුඹට සෙවණය, දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. ස්වාමින් වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂා කරන සේක. නුඹේ ප්‍රාණය ආරක්ෂා කරන සේක. දැන් පටන් සදා කාලයටම ස්වාමින් වහන්සේ නුඹේ යාමීම ආරක්ෂා කරන සේක. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපේ සියල්ලේදී අප සමග ඉන්නා වූ එකම මහෝත්තම ජීවමාන දෙවියන් වහන්සේ. අපි අත්පුලසන් දෙමින් අපි ස්වාමින් වහන්සේට ගායනා කරමු. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. මන්දයි ඔබ මා සමග සිටින නිසා. මන්දයි ඔබ මා සමග සිටින නිසා. පරකුලේ සිට ඔබ මඟ පෙන්නුවා. දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා. පරකුලේ සිට ඔබ මඟ පෙන්නුවා. දවස මුළුල්ලේ ඔබ ආරක්ෂා කළා. ප්‍රේමයේ දෙවිඳුන් මා සමග ඉන්නේ ඒ සැරේ දිවිය පුරා. ප්‍රේමයේ දෙවිඳුන් මා සමග ඉන්නේ ඒ සැරේ දිවිය පුරා. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. මන්දයි ඔබ මා සමග සිටින නිසා. මන්දයි ඔබ මා සමග සිටින නිසා. පිපාසයෙන් දෙවසෙනක ආස දෙස බලා. පර්වතයේ වූ දෙවිඳු අප සමගිලා. පිපාසයෙන් දෙවසෙනක ආස දෙස බලා. පර්වතයේ වූ දෙවිඳු අප සමගිලා. මගේ සියලු ආශාවන් ඉටු කරන සෙමිඳුන් සන්තෝෂයෙන් මා දකිමි. වහන්සේට ප්‍රශංසා වේවා දෙවි ස්වාමී. අපේ හදවතේ ආශාවන් වහන්සේ ඉෂ්ට කරන්නා වූ දෙවියන් වහන්සේ. වහන්සේගේ නාමයට අපි ගෞරවය කරනවා දෙවියන්නි. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. දෙවිදේ මා කුමටද විශේෂ වන්නේ? මගේ රජිනේ මා සැමදාම සිහි කරන්නේ. මන්දයි ඔබ මා සමග සිටින නිසා. මන්දයි ඔබ මා සමග සිටින නිසා. ජීවිතේ තිත අතකී මල
ඔබ වහන්සේ අප සමග ඉන්නා වූ දෙවියන් වහන්සේ අපට වහන්සේගේ කරුණාව තිබෙනවා දෙවි පියාණනි. ඔබ වහන්සේ උතුම් වූ දෙවියන් වහන්සේ දෙවි ස්වාමිනී. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේ කරුණු කාරණාවලදී අපට වහන්සේගේ කරුණාව තිබෙන නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා දෙවි ස්වාමීනි. ඕ ගෞරව වේවා පියාණනි. හැම බලාපොරොත්තුවක් නැති මොහොතවල ඔබ වහන්සේ අපට බලාපොරොත්තු දුන්නා වූ දෙවියන් වහන්සේ කොච්චර කටුක අත්දැකීම් තිබුණා දෙවි පියාණනි. ඔබ වහන්සේ අපවත් නොහරින දෙවියන් වහන්සේ ඔබ වහන්සේ වෙන බලාපොරොත්තුවක් අපිට නැහැ දෙවි පියාණනි. අපි ඔබ වහන්සේට ගෞරවය කරනවා. හැම දෙයක් ගැන අපි ඔබ වහන්සේට සිහි කරනවා දෙවි පියාණනි. කටුක අත්දැකීම් වල අපි කියා වේදනාකාරී අත්දැකීම් වල කියා ස්වාමීන් වහන්සේ අපව අත් නොහැරිය නිසා අපි ඔබ වහන්සේට ගෞරවය කරනවා. ස්වාමීන් අපි රෝග වලින් ගියත් ඔබ වහන්සේ අපට සුවය දුන් නිසා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. පසුගිය වසර තුල මොන කාරණාවල අපි ගියත් පියාණනි ඔබ වහන්සේ අපව ජීවත් කරවලා තිබෙනවා දෙවි පියාණනි. ඒ ගැන අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කියනවා ස්වාමිනී. අපි අඬන විට ස්වාමිනී අපි වැළපෙන විට අපි තනියම වේදනාව විඳින කල ස්වාමිනී ඔබ වහන්සේ අපව අත්හැරියේ නැහැ දෙවි පියාණනි. ඒ හැම දෙයක් ගැනම අපි ඔබ වහන්සේට ප්‍රශංසා කියනවා. අපිට තිබෙන එකම බලාපොරොත්තුව එකම විශ්වාසය ඔබ වහන්සේ පමණයි. අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා. හලෙලූයා. ස්තුති ස්වාමිනී. හලෙලූයා. ඔසවන්නේමි
ස්වාමිනේ අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා. ඔබ ස්වාමින් වහන්සේට කැමති ආකාරයෙන් නමස්කාර කරනවා. ඔබට කැමති නම් උන්වහන්සේ ඉදිරියේ දණින් සිටින්න. ඔබට පුළුවන් දණින් සිටමින් නමස්කාර කරන්න. අපි නමස්කාර කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේටයි. ඔබේ ධන දෙවියන් වහන්සේ ඉදිරියේ නමන්න කැමති නම් මේ වෙලාවේදී අපි ධන ගසමින් දෙවියන් වහන්සේව නමස්කාර කරමු. හalleluya. සුති ස්වාමී වටිනා තැනට වහන්සේ වහන්සේ පමණයි. ඔබ වහන්සේ පමණයි පියාණනි. සදාකාලික දෙවියන් වහන්සේ රජුන්ගේ රජ ස්වාමීනි අපේ ආත්මෙ නිදහස් කරවව දෙවියන් වහන්සේ අපි ඔබ වහන්සේව නමස්කාර කරනවා පියාණනි. ඒ නාමයට අපි ගෞරවය දෙනවා පියාණනි. ඒ නාමයට අපි මහිමය දෙනවා දෙවි ස්වාමීනි. අද උදෑසන අපේ කෙනෙක්ව ස්පර්ශ කරමින් ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ ආත්මය අපේ ජීවිත කෙරෙහි ගලා හරින්න අපි යටහත් වෙනවා දෙවි ස්වාමීනි. ඒ නාමය අපි ඔස්සවනවා දෙවි පියාණනි. ඔබ වහන්සේම අපව නිදහස් කරන්න කියලා අපි ඉල්ලනවා දෙවි පියාණනි. ඕ ගෞරව වේවා පියාණනි. නමස්කාර වේවා පියාණනි. අපි අතොස්සවමින් අපි ඔබ වහන්සේ ඉදිරියේදී අපේ යටහත්කම ප්‍රකාශ කරනවා ස්වාමීනි. අප මැදේ ක්‍රියා කරන්න ස්වාමීනි. ඔබ වහන්සේගේ දරුවන් ස්පර්ශ කරන්න ඔවුන්ට හැඟෙන්න සලස්වන්න ඔබ වහන්සේගේ ස්පර්ශය ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ආත්මය අද දවසේදී අපේ කෙනෙකුගේ ජීවිත කෙරෙහි ගලා යන්න කියලා යාඥා කරනවා ස්වාමීනි. අපේ ධන ඔබ වහන්සේ ඉදිරියේ නමන දෙවි පියාණනි. මන්ද ඔබ වහන්සේ ස්වාමීනි අපේ නමස්කාරය පිළිගත් යුතු එකම තැනන් වහන්සේ නිසා ස්වාමීනි අපි ඔබ වහන්සේට ගෞරවය කරනවා. ඒ නාමයට ප්‍රශංසා කරනවා දෙවි ස්වාමීනි. ඕ නමස්කාර වේවා. මහිමය වේවා පියාණනි. ගෞරව වේවා. නමස්කාර වේවා. හalleluya. සිටි ස්වාමීනි. නමස්කාර වේවා. ඔබ වහන්සේගේ ශුද්ධාත්මෙන් අපව පුරවන්න. ඔබ වහන්සේගේ ස්පර්ශය අපට දැනෙන සලස්වන්න දෙවි පියාණනි. හalleluya. නමස්කාර වේවා දෙවි ස්වාමීනි. හalleluya. ස්වාමීනි අද අපි මේ දොරටු වලින් එළියට යන්නේ ඔබ වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි. අපිට අවශ්‍යයි ඔබ වහන්සේගේ ස්පර්ශය. අපි හැමදාම ඔබ වහන්සේට අපේ ගැන කියනවා විතරයි දෙවි පියාණනි. අපි රැඳෙන ඔබ වහන්සේ කතා කරන දෙයට ස්වාමීනි මෙතන ඉන්න හැම කෙනෙක්ටම ඔබ වහන්සේ අද දවසේදී කතා කරන්න. දෙවිදුන්ගේ බලවත් ක්‍රියා සෑමදාම මා දකිනවා. දෙවිදුන්ගේ පුදුම ක්‍රියා සෑමදාම මට පේනවා. දෙවිදුන්ගේ බලවත් ක්‍රියා සෑමදාම මා දකිනවා. දෙවිදුන්ගේ පුදුම ක්‍රියා සෑමදාම මට පේනවා. ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිදුන් කරයි. ඉහළ ආසේ පොළොව තලයේ පුදුම දෙවිදුන් කරයි. ආකාශෙ මාවා තැනු රළු දියාබෙ මාවා සැදු මරු කතරෙ මා ළඟ විසූ දෙවිතුමනි ඔබමයි රජු. ආකාශෙ මාවා තැනු රළු දියාබෙ මාවා සැදු මරු කතරෙ මා ළඟ විසූ
පියාණනි ඔබ වහන්සේගේ නාමයේ මහිමෙන් මහිමයට පත් වෙන්නත් සැලසුව මැනව. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ඉල්ලා සිටිනවා. ආමේන්. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස ආලෝකය තිබියදී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැයි නොදනී. ඔබ ආලෝකයේ පුත්‍රයන් වන පිණිස ඒ ආලෝකය විශ්වාස කරන්න. ඊ පදාලසේක. සුබ උදෑසනක්. ළඟින්න කෙනාට කියන්න සුබ උදෑසනක් කියලා. බයිබලේ යෙරමියා පළවන පරිච්ඡේදයට 6 වෙනි පදය. එවිට මම අනේ ස්වාමි වූ දෙවියන් වහන්ස මම කතා කරන්නට නොදනිමි. මක් නිසාද මම බාලයෙක්මි කීමි. නමුත් ස්වාමින් වහන්සේ මට කතා කොට මම බාලයෙක්මි නොකියා මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස් මා නුඹට අනකරන සියල්ල කියාපන්න. ඔවුන්ට බය නොවන්න. අපි ආඥා කරමු. ජීවමාන යේසුස් වහන්ස අපි ඔබ වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ස්වාමිනී ඔබ වහන්සේගේ මඟ පෙන්වීම මේ වසර පුරා ලබා ගැනීම අපට තිබෙන එක් ප්‍රධානම ප්‍රාර්ථනාවයි. ඔබ වහන්සේගේ වචනය තුලින් අපට ප්‍රකාශ වන්නක් සේම ශුද්ධාත්මයන් වහන්සේ කරුණු කොටගෙනත් අපට ඔබ වහන්සේගේ හඬ කෙලින් අසන්නටද ඉගැන්වුව මැනව. ස්වාමිනී තව සිහින තුලින්ද දර්ශන තුලින්ද අපට කතා කරන්න. මන්ද මේ වසර ඔබ වහන්සේ තුල අපට දැල්වෙන ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය වන බැවිනි. ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කළ හැක්කේ ජවලිතව ඔබ වහන්සේ තුල උණුසුම්ව සිටින අයට මිස ඇල්මැරුණු මලානික පසුබට වෙච්ච දුර්වල වෙච්ච අයවලුන්ට නොවේ. ඒ නිසා අපිව දිරිමත්ව ශක්තිමත්ව අපව ආලෝකයෙන් පූර්ණ කොට ඔබ වහන්සේ තුල දැල්වෙන ජීවිතයක් ගත කරන්නට අපට මඟ පෙන්වන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දිවැසිවර යෙරමියාට දෙවියන් වහන්සේ කියන කතාව අපි ඉතා හොඳින් තේරුම් ගන්න ඕනේ. මේකේ 5 වෙනි පදය මනුෂ්‍යයා මැවිල්ලක්, පාරිශුද්ධ තැනන් වහන්සේ මැවුම්කරු, මනුෂ්‍යයා සීමා සහිත කෙනෙක්, මනුෂ්‍යයාට ආරම්භ වෙන්න ජීවත් වෙන්න පසුබිමක් පරිසරයක් තියෙන්නට ඕනේ. හැබැයි දෙවියන් වහන්සේට මොනවත් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේට මොනවත් අවශ්‍ය නැති නිසා උන්වහන්සේට හැකියාව තිබෙනවා ඕනෑම පරිසරයක් තුළ උන්වහන්සේගේ දරුවන්ට උදව් කරන්න. අපි සීමා සහිත මිනිස්සු. අපට උස්ම ගන්න ඉඩ තියෙන්න ඕනේ. අපේ කුසට කෑම ටික වැටෙන්න ඕනේ. එතකොටයි පෝෂණය ලැබෙන්නේ. පිපාසයට වතුර ටික ලැබෙන්න ඕනේ. එතකොටයි අපේ අභ්‍යන්තර අවයවයන් වල ක්‍රියාකාරීත්වයට සපෝට් එකක් උපකාරයක් ලැබෙන්නේ. හැබැයි මේ එකක්වත් දෙවියන් වහන්සේට ඕන වෙන්නේ නැහැ. මොකද මේ ඔක්කොම තිබෙන්නේ දෙවියන් වහන්සේ නිසා. උන්වහන්සේ මේක නැති කොටත් දෙවියන් වහන්සේ, මේවා තියෙන කොටත් ලෝකේ තියෙන කොටත් උන්වහන්සේ දෙවියන් වහන්සේ. එහෙව් තැනන් වහන්සේට පුළුවන් ඔබේත් මගේ ජීවිතේ යථාර්ථයක්ම කරන්න. එතකොට මේ යෙරමියාට දෙවියන් වහන්සේ 6 වෙනි පදේ කතා කරලා කියන දේ කිව්වම යෙරමියා දෙවියන් වහන්සේට කියනවා ඔහුගේ සැබෑ ස්වභාවය. දැන් ඔහු පූජක වංශයට අයිති කෙනෙක්. දැන් සම්ප්‍රදානුකූලව පූජක වංශයේ කෙනෙක් පූජක වැඩේමයි කරන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේ අපට පේනවා මේ සම්මතය බිඳිනවා. ක්‍රම අපට තියෙන්න පුළුවන්.
මේ ක්‍රම දෙවියන් වහන්සේට බාධාවක් නොවේ අපේ ජීවිතේ ක්‍රියා කරන්න. ක්‍රම සැලැස්ම මනුෂ්‍යයා විසින් සකස් කරගන්න මනුෂ්‍ය පැවැත්මට උපකාර වන සහයෝගයක් දෙන දේවල් මිස ඒකක්වත් දෙවියන් වහන්සේගේ නීති රීති අභිබවල යන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ මොන දේ තිබුණත් නැතත් මේ රටේ මොන දේ තිබුණත් නැතත් මේ ස්වභාව ධර්මයේ අභිබවපු තැනන් වහන්සේ ඔබේ ජීවිතයේ නිත්‍ය හිමිකරුවාණන් නම් ඔබේ ජීවිතයේ නිත්‍ය පාලකයා නම් උන්වහන්සේ ඔබේ ජීවිතයේ වාතාවරණය සුභවාදීව පවත්වාගෙන යන්නට උපකාර කරයි. ඉතින් යෙරමියා කියන මම තරුණෙක් බාලයෙක් කියලා කියන්නේ ඒකයි. මොකද ਉਹ ඇත්තටම ਉਹ බාලයෙක් තරුණ මිනිසෙක්. දැන් යෙරමියා සංසන්දනය කරන ඔහුගේ ජීවිතය මේ ඊශ්‍රායලයේ ජීවත් වෙච්ච අනික් දිවැසිවරුන් සමග. මොකද ඒ දිවැසිවරු දක්ෂ කතිකයෝ තරුණ කවුරුවත් නෙමෙයි වැඩිමහලු අය තමයි දිවැසිවර සේවයේ කාලේ හිටියේ. ඉතින් යෙරමියා හිතුවා මගේ ජීවිතයටත් මේ දෙවියන් වහන්සේ කතා කළාට ඒ දේ කරන්න මට බෑ. මොකද මම තරුණ නිසා කියලා. අපට දෙවියන් වහන්සේගේ දේවල් කරන්න බාධා කරන දේවල් බොහෝමයක් තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ හඬට කීකරු වෙන්න බොහෝ බාධාවන් අපි තුල ස්වභාවයෙන් තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ අන්ධ බර්තලමෙවුස්ට එළිදරව් වුණා නම් බෙතෙස්දාවේ පොකුණ ළඟ කොරව හිටිය මනුෂ්‍යයට ඇවිදින්න බැරි තැනන් වහන්සේ ඇවිදින්න බැරි මනුෂ්‍යාව ජීවමාන තැනන් වහන්සේ එතනට වැඩම කොට ඔව්ව ජීවත් කරෙව්වා නම් ඇවිද්දෙව්වා නම් අද ඔබ කොතනක හිටියත් ඔබ හිර වෙලා හිටියත් මොන ප්‍රශ්නයක් තුලින් හිටියත් ඔබ ළඟට වැඩම කොට ඔබේ පරිසරය වෙනස් කරන්න උන්වහන්සේ ශක්තිමත්. ඒ නිසා මම හිර වුණාට මගේ දෙවියන් වහන්සේ හිර වෙන්නේ නැහැ. ඒ නිසා මම බංකොලොත් වුණාට මගේ දෙවියන් වහන්සේ බංකොලොත් වෙන්නේ නැහැ. මම අසරණ වුණාට මගේ දෙවියන් වහන්සේ අසරණ වෙන්නේ නැහැ. මේ තුල තමයි යථාර්ථයේ ශක්තිමත් ලෙස අත්දකින්න අපට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ඔබේ සිදුවීම් පරිසරයන් ඔබේ ඇදහිල්ල විනාශ වෙන්න ඉඩ දෙන්න එපා. ඒක උද්දීපනය වන ප්‍රබෝධමෙන් නැගිටින පිබිදෙන තැනක ඔබ තියාගන්න. කොහොමද මම එහෙම ජීවිතයක් ගත කරන්නේ? හතර වටෙන්ම මට ඇහෙන්නේ, හතර වටෙන්ම මට පේන්නේ ශෝකය මරලතෝනිය නම් මම කොහොමද ඒවා අභිබවපු ජීවිතයක් ගත කරන්නේ? ඒ සඳහා තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ. බය අභිබවා යන්න තියෙන එකම මඟ යාඥාව. ඔබට උදව් කරන්නේ ඔබේම යාඥාව. ඔබේම යාඥාව. ඔබ යාඥා කරද්දි මොකද වෙන්නේ? ආත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. එදා පෙන්තකොස්ත දවස සිද්ධ වුණේ එමයයි. අන්න ඉතිහාසයේ කන පිට යවන මහා බලවන්තයානෝ එම කාමරය තුලදී වුන් ආලේප කළා. ගින්න සහ ශබ්දය එකවරම ස්ථානයට පතිත කොට උන්වහන්සේගේ බලයෙන් ආලේප කළා වුන්ව. ආලේපය ලැබූ සැනින් කුමක්ද වුණේ? ඔවුන් දෙවියන් වහන්සේගේ දීමනාව ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. දැන් මේ බයෙන් හිටපු සෙනග උඩුමහලකට වෙලා ශබ්ද නැතුව හිටපු අය ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුණම ඔවුන් දැන් නිර්භීතව කතා කරනවා. කාටද කතා කරේ? අහස පොළොව මාපු දෙවියන් වහන්සේට. ඔවුන් කතා කළේ ජීවමාන දෙවියන් වහන්සේට. දැන් ඔවුන්ගේ අවධානය මිනිස්සු කෙරේ තිබුණ එක කැඩුනා. මෙතෙක් වෙලා ඔවුන් මිනිස්සු දිහා බලාගෙන ගුලි වෙලා හිටියේ. දැන් ඉහලින් පැමිණුණු බලයත් එක්ක ඔවුන්ගේ නෙත් ඉහළටම එසවුණා. දැන් ඔවුන්ගේ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සමග මිස මේ මිනිසුන්ට කිසිම ආනිකර දෙයක් කරන්නවත්, මිනිසුන් එක්ක වෛරයක්වත්, මිනිසුන් එක්ක ගැටුමක්වත්, බියේ ඡායාවක්වත් ඔවුන් තුල ඇති වුණේ නැහැ. සියල්ල වෙනස් වුණා. දැන් ඔවුන් කතා කරද්දී මේ ශබ්දේ අහගෙන හිටපු මිනිස්සු තිගැස්සුණා. ඔවුන් කිව්වා මේ සාමාන්‍ය ගලීලයන්, සාමාන්‍ය මිනිස්සුන් කොහොමද මේම කතා කරන්නේ?
කොහොමද මේගොල්ලෝ අපේ රටේ භාෂාවෙන් කතා කරන්නේ? විවිධ ජාතීන්ගේ භාෂාව දැන් ඔවුන් කතා කරනවා. ඔවුන්වත් දන්නේ නැහැ ඔවුන් මොනවද කතා කරන්නේ කියලා. හැබැයි අහගෙන හිටපු මිනිස්යන්ට ඇසුණා ඔවුන් තමුන්ගේම රටේ භාෂාවන් වලින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ උත්සවයට ආපු ලෝකවාසී සියලු දෙනාට ඇහුණා ඔවුන්ගේ භාෂාවලින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. එම ගමනේදී ලාංකිකයෙක් හිටියා නම් අනිවාර්යෙන්ම දෙවියන් වහන්සේ සිංහල භාෂාවෙනුත් එතන ඉන්න මිනිස්යන්ට ඇහෙන්න, ඒ මිනිස්යන්ට ඇහෙන්න උන්වහන්සේ කතා කරાવી. භාෂාවේ දෙවියන් වහන්සේ එතන ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. මුළු ලෝකයේම අභිභවපු තැනන් වහන්සේ මේ පුංචි කණ්ඩායම බලවත් කළා. එහෙව් තැනන් වහන්සේ කෙනෙකුටයි අපි වඳින්නේ. එහෙව් තැනන් වහන්සේ කෙනෙක්වයි අපි විශ්වාස කරන්නේ. එහෙව් තැනන් වහන්සේකටයි අපි සේවය කරන්නේ. අපි ගනුදෙනු කරන්නේ. මිනිස්සු අදාගත්ත කෙනෙක් එක්ක නෙවෙයි. මිනිස්යන්ව අදපු තැනන් වහන්සේ එක්කයි. මිනිස්සු ගෞරව කරන්න කෙනෙකුට විතරක් නෙවෙයි අපි ගෞරව කරන්නේ. ගෞරවය කියන දේ මොකක්ද කියලා දන්නා වූ තැනන් වහන්සේටයි අපි ගෞරවය කරන්නේ. ඒ නිසා ප්‍රිය මිතුරනේ, ඔබේ ජීවිතයේ මොන වගේ පරිසරයක් තිබුණත්, මොන වගේ සිදුවීම් තුලින් ඔබ ගමන් කළත්, ඔබ වෙනුවෙන් ක්‍රියා කරන තැනන් වහන්සේ අසමත් වෙලා නැහැ කොතනකවත්. කවදාකවත් උන්වහන්සේ අසමත් වෙන්නේ නැහැ. රටවල් අසමත් වෙයි, ජාතීන් අසමත් වෙයි, රාජ්‍යයන් අසමත් වෙයි, මහෝත්තම දෙවියන් වහන්සේ අසමත් වෙන්නේ නැහැ. ඒ දන් උයනේ දෙවියන් වහන්සේ මාපු කුළුඳුල් මිනිස්සු අසමත් වුණත්, ඒහු මිනිස්සව මාපු තනන් වහන්සේ එදා අසමත් වුනේත් නැහැ. අද අසමත් වෙන්නේත් නැහැ. මොකද උන්වහන්සේ උත්තරීතර මහේශාක්‍යයන්න් වූ තනන් වහන්සේ. උන්වහන්සේව පරද්දවන්න බෑ. ඉතින් ඔබේ විශ්වාසය කොහෙද? ඔබේ විශ්වාසයේ උත්තරීතරේ තනන් වහන්සේ නම් ඔබ ගනුදෙනු කරන්නේ, ඔබ සේවය කරන්නේ, ඔබ නමස්කාර කරන්නේ එහෙව් තනන් වහන්සේට නම් උන්වහන්සේ ඔබේ ජීවිතේ හැම තැනක්ම පෙන්වාවි උන්වහන්සේ කවුද කියලා. මෙතෙක් කල් උන්වහන්සේ ඒ දේ කරලා නැද්ද අපේ ජීවිතේ? තව ඉදිරියටත් උන්වහන්සේට කරන්න බැරිද? පුළුවන්. අදහන්නාට සියල්ල කළ හැකි කියලා ශුද්ධ බයිබලයේ කියන්නේ නිසායි. ඔබ හදහනවා නම් ඔබට සියල්ලට මුහුණ දිය හැකි. අපි නමස්කාර කරන තැනන් වහන්සේ දා යෙරමියාට කිව්වම ඔහුගේ සීමා සහිත භාවය ගැන ඔහු කිව්වම දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? නුඹ බාලයෙක් කියලා කියන්න එපා. ඇයි උන්වහන්සේ කිව්වේ නුඹ බාලයෙක් කියලා නුඹ කියන්න එපා කියලා? ඇයි කිව්වේ ඔයා කියන්න එපා බාලයෙක් කියලා? ඇයි උන්වහන්සේ කිව්වේ? ඔව් බාලයෙක් නෙවෙයි කියලාද උන්වහන්සේ කියන්නේ? නැහැ. උන්වහන්සේ යෙරමියාට කිව්වේ යෙරමියා නුඹ සීමා වෙන්න එපා. මොකද මම සීමා රහිත වූ තැනන් වහන්සේ. නුඹ සීමා වෙනවා නම් මට කරන්න දෙයක් නැහැ. හැබැයි නුඹ සීමා වෙන්නේ නැත්නම් මම කවුද කියලා නුඹ දකින්න යනවා. අද අපි සීමා වෙලා නම්, අපි සීමා වෙලා තියෙන්නේ අපේ වැටුපත් එක්ක නම්, අපි සීමා වෙලා තියෙන්නේ අපේ පර්චස් 10 15 20 25 30ත් එක්ක නම්, අපි සීමා වෙලා තිබෙන්නේ අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය, හෘද ස්පන්දනය, තියෙන ලෙඩ රෝගවල හනුව නම් අපට දෙවියන් වහන්සේගේ මහිමය දකින්න බෑ. ඒ නිසා ඔබ ඉදිරියේ තියෙන ප්‍රශ්නය නොවේයි ඔබ පාලනය කළ යුත්තේ. ඔබ පාලනය කළ යුත්තේ සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ කැමැත්තයි. ඒ දේව කැමැත්ත ඔබ දන්නවා නම් ඔබ කවදාක්වත් මේ ලෝකේ මිනිසුන්ගේ පස්සේ යන්නේ නැහැ. මේ ලෝකේ මිනිස්සු කියන විදියට ඔබ සෙලවෙන්නේ නැහැ. මොකද ඔබ දන්නවා ඔබ ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා. ඔබේ හැම දෙයක්ම වරදින්න පුළුවන්. ඔබේ ජීවිතයේ සම්පූර්ණ වියවුලක් වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ සියලු රෝගවලින් පිරෙන්න පුළුවන්. මොනවා බැලුවත් එතන අඩුවක් එක්ක වැඩියක් තියෙන්න පුළුවන්. ඒවා නෙවෙයි ඔබ ජීවත් කරවන්නේ. දෙවියන් වහන්සේ කියන තැනට ඔබ එන්න ඕනේ. ඒක නෙවෙයි මාව බලාගන්නේ කියන තැන අභිභවපු විශ්වාසයක් තියෙන්න ඕනේ. නැත්තම් ඒක බල ඔබ හැමදාම සීමා වෙලා ජීවත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියන්නේ යෙරමියාට ඒකයි. ඉතින් මේ උදැසන ඔබ සීමා වෙලා තියෙන්නේ කොතනද? ඔබ සීමා වෙලා ඉන්නේ ඔබේ පවුල තුලද? ඔබ සීමා වෙලා ඉන්නේ ඔබේ ගම තුලද? ඔබ සීමා වෙලා ඉන්නේ ඔබේ ප්‍රශ්න තුලද? ඔබ සීමා වෙලා ඉන්නේ ඔබේ හෙට දවසේ කරදර මතද? නැතිනම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ මතද? මෙන්න මේ විශ්වාසය තමයි ඔබවත් මාවත් ජීවත් කරවන්නේ. එනිසා ප්‍රිය මිතුරනේ, සීමා වෙන්න නම් ඕන තරම් දේවල් තියෙනවා අපිව සීමා කරන්න.
ඒකයි යෙරමියාට උන්වහන්සේ කිව්වේ නුඹ බාලයෙක් කියලා කියන්න එපා. නුඹ සීමා වෙන්න එපා යෙරමියා. නුඹ තරුණයෙක් මම දන්නවා මම නුඹ තරුණයෙක් කියලා. මම නුඹව තෝරගත්ත තැනන් වහන්සේ. ව්‍යංගාර්ථයෙන් උන්වහන්සේ කියනවා යෙරමියා උන්වහන්සේට කියන්න යනවා ඔයාට වැරදිලාද ස්වාමිනී මාව තෝරගත්තේ කියලා. අදත් අපි හිතනවා ස්වාමිනී ඔබ වහන්සේට වැරදිලාද මට මේ දේ දීලා තියෙන්නේ. ඔබ වහන්සේට වැරදිලාද මාව මේ තැනට ගෙනාවේ. ඔබ වහන්සේට වැරදිලාද ස්වාමිනී මගේ පවුල රැක්කේ. මගේ දරුවාව ආරක්ෂා කළේ. මාව ජීවත් කරේ වැරදිලාද ස්වාමිනී. එහෙම හිතන අය ඉන්නවා නම් මේ යෙරමියා වගේ කියන්න. ස්වාමිනී වාට වැරදිලා හොඳටම. යෙරමියා හිතුවා දෙවියන් වහන්සේට වැරදිලා ඇති. තරුණයෙක්ට පුළුවන් ද මේ දේ කරන්න. නමුත් මේ කතා කරන්න යෙරමියාට සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන එක ඔව් අඳුනාගෙන සිටියේ නැහැ. අද බොහෝ දෙනෙක් අඳුනාගෙන නැහැ දෙවියන් වහන්සේව හරියට කවුද කියලා. ඔබ බලන විදියට තමයි අහස ඔබට පේන්නේ. ඔබ හිතන විදියට තමයි ඔබේ දවස ඔබට මුණ ගැහෙන්නේ. ඔබ දකින විදියට තමයි ඔබේ ජීවිතය ඔබ අදාගෙන තියෙන්නේ. නමුත් ප්‍රිය මිතුරනේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේ වචනය තුලින් දකින්න අංශභාග රෝගින්ව ඇවිද්දෙව්වා නම් කොරව හිටපු මිනිස්සයව නැගිටලා ගෙදර යහන රැගෙන යන්න කිව්වා නම් මොකෝ ජේසුස් වහන්සේ දන්නේ නැතුවද කිව්වේ? අර බෙතෙස්දා පොකුණ ළඟ උත්පල විටපු මිනිස්සයාට යහන රැගෙන යන්න කිව්වම ඔව් මොනවද කිව්වේ? ඔව් බලාගෙන හිටියේ පොකුණ දිහා. ඔව්ගේ සීමාව පොකුණ. ඔව් වැලපි හිටියේ පොකුණ දිහා බලාගෙන. මොකද අවුරුද්දට සැරයක් දේවදූතියෙක් වඩිනවලු වැඩමලා අර දිය ටික කලඹනවලු. ඒ කැළඹීම මොහොතේ වතුරට බහින කෙනා සුවය ලබනවලු. ඉතින් ඕත්පල වීටි අවුරුදු 30 ගාණක්. ඔවුට බස්සවන්න කෙනෙක් නෑ පොකුණට. ඔව් ඉතින් පොකුණ දිහා බලා හූල්ල ඉන්න ඇති. කවුරුවත් නෑනේ මාව බස්සන්න කියලා. හැබැයි ජේසුස් වහන්සේ එතනට වැඩම කළේ ඇයි? මේ එකම මනුෂ්‍යව සුව කරන්න. එතන දහස් ගණන් සෙනග උන්වහන්සේ සුව කළේ නෑ. ඇයි සුව කළේ නැත්තේ? වෙතන රෝගීන් අනිත් අයව සුව නොකර මේ පුද්ගලයාට විතරක් යේසුස් වහන්සේ කියනවා යාන රැගෙන ගෙදර යන්න. එච්චරයි උන්වහන්සේ කිව්වේ. වෙන මොකුත් කිව්වේ නෑ. උන්වහන්සේ මේ කියන්නේ අතපය හොල්ලන්න බැරි මිනිස්සෙක්ට කියලා අපි දන්නවා. ඒ මිනිස්සයාට කියනවා නුඹ යහන රැගෙන යන්න. එහෙම කියපු තැනන් වහන්සේට තමයි අපි සේවය කරන්නේ. එහෙම කියපු තැනන් වහන්සේට තමයි අපි ගෞරව නමස්කාර කරන්නේ. එහෙම කියපු තැනන් වහන්සේට තමයි අපි සියල්ල කරන්නේ. උන්වහන්සේ දන්නවා මේ මනුස්සයට ඇවිදින්න බෑ. හැබැයි උන්වහන්සේ නැගිටලා ඇවිදලාගෙන යන්න. ඇයි උන්වහන්සේ ඕව විතරක් සුව කළේ? ඕව විතරක් වෙන්න ඇති එදා. ඇවිද ගන්න බැරි වුණත් පොකුණට බස්සවන්න කෙනෙක් නැති වුණත් එතනටම වෙලා හිටියා. ඒක තමයි විශ්වාසය. ඒ විශ්වාසය තිබුණේ ඔහුට විතරක් වෙන්න ඇති අනිත් අය අධෛර්යමත් වෙලා යන්න ඇති අවුරුද්ද පුරා මෙතන ඉන්න ඕනේද කියලා. හැබැයි ඔව් එතන මිටිය හැමදාම. යේසුස් වහන්සේ ඒකයි ඔබ සුව කළේ. අද ඔබගේ ප්‍රශ්න ඉදිරියේ ඔබ නොසෙල්වි විශ්වාසයෙන් ඉන්නවද? ඔබව ගලව ගන්න උන්වහන්සේට පුළුවන්. ඔව් නැගිට්ටා යහන රැගෙන ගියා. ඒක තමයි විශ්වාසය. ඔව් විශ්වාස කළා යේසුස් වහන්සේ කිව්ව දේ. අද අපට වැරදිලා තියෙන්නේ ඇයි? මේ කියලා තියෙන දේවල් අපි විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ අපට කියන පණිවිඩ අපි විශ්වාස කරන්නේ නැහැ. මම නුඹ සමග සිටිනවා, මම නුඹ සුව කරනවා, මම නුඹව අතාරින්නේ නැහැ. මමයි නුඹේ දෙවියන් වහන්සේ මේවා අපට කියලා තියෙනවා. මේවා විශ්වාස කරන්නේ නැහැ අපි. අපි විශ්වාස කරන්නේ කවුරු කියන දේවල්ද? උස්ම අරගෙන උස්ම පිට කරන මිනිසුන්ව. ඒ නිසා ඔබේ ජීවිතය ඔබ කීකරු වෙන්නේ කාටද කියලා බලන්න. මරණයත් ජීවනයත් පාලනය කරන තැනන් වහන්සේටද? අද ඔබට එකක් කියලා ඊට දවසේ තව එකක් කරන මිනිසුන්වද? ඒක අප ඉදිරියේ අපට ගන්න තියෙන තීරණයක්. ඔබ වෙනුවෙන් කාටවත් උස්ම ගන්න බෑ. ඔබ විතරයි ඔබ වෙනුවෙන් උස්ම ගත යුතු පුද්ගලයා වන්නේ. ඒ නිසා ජීවමාන දෙවියන් වහන්සේ ඔබ විශ්වාස කරන විට ඔබ දන්නවද ඔබේ පරම්පරාවට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. උන්වහන්සේගේ අනුග්‍රහය ලැබෙනවා. ඉතින් ඒ නිසා විශ්වාස කරන්න දෙවියන් වහන්සේව. හැම දෙයක්ම වැරදිලා ඇති. හැම දෙයක්ම. නමුත් මගේ දෙවියන් වහන්සේ මාව විශ්වාස කරනවා. ඒ නිසායි මාව ජීවත් කරවන්නේ. මම උන්වහන්සේගේ සිත ලෝ බඳිනවයි කියන අය උන්වහන්සේ කවදාකවත් අතාරින්නේ නැහැ. යෙරමියාට කියනවා මම කියන දේ නුඹ කරන්න. එච්චරයි. ලොකු ජොබ් එකක් දුන්නේ නැහැ යෙරමියාට. යෙරමියාට දැන් පැවරිලා තියෙන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට ඇහුම්කන් දෙන්න සහ දෙවියන් වහන්සේ පවසන දේ ගිහිල්ලා පවසන්න.
එච්චරයි. වෙන මොනවද යෙරමියාට දෙවියන් වහන්සේ කිව්වේ නැහැ. උන්වහන්සේ කියනවා යෙරමියාට නුඹ මට ඇහුම්කන් දෙන්න ඕනේ. ඇහුම්කන් දීලා මම කියන දේ කියලා කියන්න ඕනේ. එච්චරයි යෙරමියාගෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒක අමාරු දෙයක්ද? දෙවියන් වහන්සේට කතා කරන්න අපිට බැරිද? ඔව්. සමහරුන්ට බෑ දෙවියන් වහන්සේට කතා කරන්න. හේතුව මොකද්ද? වෙලාව නැතිකම. දන්නේ නැතිකම නෙමෙයි. දන්නවා. අපි පැය ගණන් මිනිස්සුත් එක්ක කතා කරනවා. ඔබට ඕනම දෙයක් කරගෙන උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන්. ඒ සම්බන්ධතාවය උන්වහන්සේත් එක්ක ඔබේ තියෙනවා නම් අන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල දැල්වුණු කෙනෙක් ඔබ. අද සමහරු කියනවා මගේ සිත පාලනය කරගන්න බෑ. එක එක සිතුවිලි මට පහළ වෙනවා. මට යාඥා කරන්න බෑ. නරක සිතුවිලි එනවා, අයහපත් සිතුවිලි එනවා, හිත පාලනය නැහැ. මොකක්ද හේතුව? චුද බයිබලයේ කියන ආත්මයන් වහන්සේව නිවන්න එපා කියලා. ජුවලිත ඔබ ඉන්නකොට ආත්මයන් වහන්සේ තුල දැල්වෙන ජීවිතයක් ඔබ ගත කරන විට ශුද්ධාත්මයන් වහන්සේව මහිමයට පත් කරන විදියට ඔබ ජීවත් වෙනකොට ආත්මයන් වහන්සේගේ ශක්තියෙන් ඔබ ඉන්නේ. ඒක තමයි අපි බයිබලයේ දකින හුතුම් ක්‍රියාව. ඒක අපිට ලැබෙන වරප්‍රසාදයක් ස්වාමින්ගෙන් ලැබෙන. හැබැයි ස්වාමින් වහන්සේව විශ්වාස කරන අය බලයක් දකිනවා. ඒ නිසා ප්‍රිය මිතුරනේ යෙරමියාට උන්වහන්සේ කියනවා මට ඇහුම්කන් දෙන්න එතකොට මම ඔයාටත් කතා කරනවා. ඊට පස්සේ මොනවද උන්වහන්සේ කියන්නේ? බය නොවන්න. ඔහුන්ට බය වෙන්න එපා. අද අපිට තියෙන බය තමයි අපිව විනාශ කරලා තියෙන බය. මොකද වෙන්නේ කියන බය. අද ඒ බය ඔබ ළඟ තියෙනවා නම් ඒ බයම ඔබ විනාශ කරලා දානවා. එනිසායි බයිබලයේ කියන්නේ අපිට කියන්නේ බය දුකමේ ආත්මයක් නොව බලයේ සයික්මවීමේ ආත්මයක්. බය දුකමේ ආත්මයක් අපිට නැහැ. එනිසා උත්තරීතර තනන් වහන්සේ විශ්වාස කරන ඔබ උත්තරීතර බලයක් දකිනවා. ඉතින් ප්‍රිය මිතුරනේ නැවතත් මම ඔබේ හිතට බිලා බලන්න කියන බය නිසා නොවේද අද ඔබ කම්පණයට පත් වෙලා ඉන්නේ. පසුගිය අවුරුද්ද පුරාම බයෙන් ඉන්න ඇති ඔබ. මේ අවුරුද්දේ තීරණය කරගන්න. ස්වාමිනී ඔබ වහන්සේට හැර මම කිසි දෙයකට බය නැහැ. ඔබ වහන්සේගේ කැමැත්තට මිස මම වෙන කිසි දෙයකට ඉඩ තියන්නේ නැහැ. මම යට වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපිව ජීවත් කරවන්නේ. ඔබ මාපු දෙවියන් වහන්සේට ඔබ ගැන සැලැස්මක් තියෙනවා. යෙරමියාට දෙවියන් වහන්සේ කියන බය වෙන්න එපා වුන්ට. අදත් දෙවියන් වහන්සේ කියන්නේ බය වෙන්න එපා. ඒකට මේකට අරකට ඔබ බහේ ගෑනවා. ඒවට නෙමෙයි ඔබ බය වෙන්න ඕනේ. යෙරමියාට කියනවා මම කියන දේ කරන්න එච්චරයි. මා විසින් නුඹ යවන සියල්ලන් ළඟට ගොස් මා නුඹට අන කරන සියල්ල කරන්න. බය නොවන්න. මක් නිසාද නුඹ ගලවන්ට මම නුඹ සමග සිටිමි. දෙවියන් වහන්සේ යෙරමියාට පොරොන්දුවක් දෙනවා. ගැරන්ටි එකක් දෙනවා. මම ඔබ එක්ක ඉන්නවා. ඒ වගේම ඔබව ගලවගන්නේ මමයි. බය වෙන්න එපා කාටවත්. උන්වහන්සේ අද අපටත් කියන්නේ ඒකමයි. ඔබ උන්වහන්සේගේ කැමැත්ත කරන විට උන්වහන්සේගේ මනාපය ලෙස ඔබ ජීවත් වෙද්දී ඔබව ගලවගන්නේ දෙවියන් වහන්සේ. ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. හැබැයි ඔබ විනාශ වෙන්නේ නැහැ. ඔබ උන්වහන්සේගේ කැමැත්ත කරන කෙනා නම් ඔබ විනාශ වෙන්නේ නැහැ. ඔබේ පවුල විනාශ වෙන්නේ නැහැ. බය වෙන්න එපා. වුන් අනාථ වෙන්නේ නැහැ. මොකද ඔබ කීකරු වෙලා තියෙන දෙවියන් වහන්සේට. තීරණය ඔබේ අතින්. ඔබ කාටද කීකරු වෙන්න යන්නේ? උන්වහන්සේගේ කරුණාව තුලින් තමයි අපි ජීවත් වෙන්නේ. උන්වහන්සේගේ ස්වාමිත්වය ගෞරව කරන අය සාර්ථක වුණා. ස්වාමින් වහන්සේ රැකගත්තා බොහෝ අභියෝග මැදත් උන්වහන්සේගේ සෙනගව ඔබවත් රැකගනීවි. එහෙමනම් ඔබට තියෙන වාක්‍යය මොකද්ද? උන්වහන්සේට අයුම්කන් දෙන්න. උන්වහන්සේට කීකරුව ජීවත් වෙන්න. අපි යාඥා කරමු මේ මොහොතේ. ඔබේ ජීවිතයේ දහසක් ප්‍රශ්න මතුවේවි. මේ ස්ථානයේ සමහරු එක එක තීරණ ගන්න ඉන්නවා මේ අවුරුද්දේ. ඒ එකදු තීරණයක්වත් ඔබේ මනසින් මවාගත්ත තීරණ වෙන්න එපා. දෙවියන් වහන්සේ කියනවා නම් කරන්න ඒක. දෙවියන් වහන්සේ කියනවා නම් ඒකට ඇතුල් වෙන්න. ඒකට කවුරු එපයි කිව්වත් ඒ දේ කරන්න උන්වහන්සේ කියනවා නම්.
හැබැයි උන්වහන්සේ එපයි කියනවා නම් ඒ දේ කරන්න එපා. මුළු රටම කිව්වත් ඒ දේ කරන්න යන්න එපා. ස්වාමින් වහන්සේ එපා කියනවා නම් ඒකට හේතුවක් තියෙනවා. ඒකට කීකරු වෙන්න. උන්වහන්සේ තමයි ඔබව මවපු තැනන් වහන්සේ. උන්වහන්සේ තමයි ඔබේ ජීවිතයේ ඉන්දේරාණන් වහන්සේ. උන්වහන්සේ තමයි ශක්තිමත් සර්වබලධාරී දෙවියන් වහන්සේ. ඒ නිසා ආදර ජේසුස් වහන්සේට දැන් කතා කරන්න. කියන්න ජේසුස් වහන්සේට ස්වාමිනී මට කතා කරන්න. ශුද්ධතුනි මම ඔබ වහන්සේගේ හඬ අහන්න කැමතියි. මට මඟ පෙන්වන්න. ඔබ වහන්සේගේ හඬ මට ඇහෙන්න ඕනේ ස්වාමිනී. මේ මොහොතේ මට මඟ පෙන්වන්න. මං ඔබ වහන්සේ තුල දැල්වෙන ජීවිතයක් ගත කරන්න සූදානම්. මාව බලවත් කරන්න. ශුද්ධාත්මෙනි මාව බලවත් කරන්න. මාව ඔබ වහන්සේගේ ඒ උණුසුම් භාවයෙන්ම තබන්න. හලෙලූයා. 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 Jeevane ganga vai
අවසාන කරමු. ආදරණීය ස්වාමිනි, ඉතින් ඔබ වහන්සේට බොහෝසේ ස්තුතියි අපට දුන්න මේ අවස්ථාව නිසා. ඔබ වහන්සේගේ අභිමුඛය පෙරටුව ගමන් කරද්දී ස්වාමිනී අපි මහත් දේවල් අත්දකින්නට යනවා. ඔබ වහන්සේගේ හස්තය අපට පෙරටුව යන බැවින් අපි මහත් දේවල් අත්දකිනවා. මේ අවුරුද්ද පුරාම ඒ ඔබ වහන්සේගේ හස්තය යටතේ අපි ජීවත් වෙනවා පියාණන්. මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේගේ බලය සේම පවතිනවා. ඒ දේ අපි අත්දකිනවාමයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ කරුණාවද පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගිකමද ශුද්ධාත්මයන් වහන්සේගේ බලය සහ මඟ පෙන්වීමද දැනුත් මතු සෑමදාම සියලු දෙනා සමග වේවා. යේසුස් වහන්සේගේම නාමයෙන් ආමෙන්.